වක්කලි හාමුදුරුවෝ ලෙඩ වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරුවෝ ළඟට ගිහින් කියනවා කින්තේ වක්කලි මිනා පූතිකායන දිත්තේ. වක්කලි මේ කුණු ශරීරය දිහා බලාගෙන ඉඳලා ඔබට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? අන්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුදු සිරුර ගැන වක්කලි හාමුදුරුවන්ට දේශනා කරනවා. වක්කලි මේ කුණු වෙලා යන නවදුරකින් අසුචි වැగిරෙන මේ කුණු ශරීරය දිහා ඇස් දෙකෙන් බලාගෙන ඉඳලා ඔබට තියෙන ප්‍රයෝජනය මොකක්ද? ඔබට ඇස් දෙකෙන් ඔහොම මාව දකින්න බෑ. ඔබට මාව දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලි ඔබ ධර්මයේ දකින්න. ධර්මයෙන් මාව දකින්න. වක්කලි යමෙක් ඇත්තම ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ දැක්කොත් සෝමං පස්සති. ඔහු ඒකාන්තයෙන් මාව දකින්න කෙනෙක්. අන්න බුදුරජාණන් වහන්සේ උන්වහන්සේව දකින්න ක්‍රමය අපිට පෙන්නපු හැටි. දැන් නිකන් හිතන්න බුදුහාමුදුරන්ව ඇස් දෙකෙන්ම දැකලා අපාය වැටිච්ච මිනිස්සුන්ට කියන්නේ නැද්ද ඒ කාලේ? සුප්‍රබුද්ධ රජු මාමණ්ඩිය පොළොව පලාගෙන අපාය. ඇස් දෙකෙන් දැක්කද නැද්ද? දැක්කා. එක බුදු ගුණයක් වටහා ගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේට බැන මත් පැන්දි වෛර කර කර හිටිය. දවසක් බුදුරජාණන් වහන්සේ මහා සංඝ පිරිස පිරිවරාගෙන වඩිනකොට හොඳටම බීලා රාජපුරුෂයොත් එක්ක ඇවිල්ලා මග අහුරගෙන නිඳා කර පාර යන්නම දුන්නේ. බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා ආපහු හැරිලා වැඩි. බුදු කෙනෙක් ආපහු හරවනවා කියන්නේ ඒක දින 7කින් විපාක දෙන දිට ධම්ම වේදනී අකුසල. මාළිගාවේ පියගැට පෙළ ළඟදී පොළොව පලාගෙන අපායට වැටුණා. සුප්‍රබුද්ධ රජු කවුද? යසෝදරාවගේ තාත්තා. එතකොට ඇස් දෙකින් දැක්කා බුදු ගුණයක් තේරුම් ගන්න බැරි. දේවදත්ත මාසිනා බුදුහාමුදුරුවෝ දැක්කද? එක විහාරයේ හිටියා. බුදුහාමුදුරුවෝ පෙළහර පානවා දැකලා ඇති උන්ට. උන්වහන්සේ අමා මහ පෙළහර පෑව කීප වතාවක්. ඒව අහලා හරියට ඒ කොච්චර රජවරු සිටුවරු කොච්චර ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ළඟ බණ අහලා ධර්මය අවබෝධ කරගෙන මොන තරම් උන්වහන්සේගේ ගුණ කීර්ති රාවි ලෝකෙ පැතිරුණා. ඇස් දෙකින් දැකලා බුදුහාමුදුරුවෝ තේරුම් ගන්න බැරි වුණා. පොළොව පලාගෙන අපායට වැටෙනවා. එතකොට ඔය කිංචි මානවිකාව මහාගන්ධියා ඒ කාලේ බුදුහාමුදුරුවන්ට නිඳා කරපු ඒ බොහෝ දෙනෙක් බුදුහාමුදුරුවෝ ඇස් දෙකින් දැක්කා. හැබැයි ඇස් දෙකින් දැක්කට ධර්මයෙන් දැක්කම මොකද වෙනවද? ධර්මයෙන් දකින්න බැරි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි ඔබ මාව දකින්නවා නම් ධර්මයෙන් දකින්න. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට මාරාන්තික බඩේ අමාරුවක් කීප වතාවක් වෙලා දෙනවා. ත්‍රිපිටකයේ බුද්ධ චරිතය බුදුහාමුදුරන්ගේ ජීවිත කාලේ ඒ විටින් විට කාල අධ්‍යයනය කරනකොට පේන අවස්ථා ගණනාවකදී බඩේ අමාරුවක් වෙලා දෙනවා. බේරුව ගමේ වස් සමාදන් වෙලා ඉන්නකොට ඒ වේදනාව මාරාන්තිකව බලවත් වෙනවා. දවසක් බුදුහාමුදුරුවෝ කල්පනා කරනවා සංඝයාට දැනුම නොදී පිරිනිවන් පාන එක සුදුසු නෑ. අතීත බුදුවරු පිරිනිවන් පෑවේ කොහොමද? එච්චරකට වේදනාව වෙනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ දකිනවා අතීත බුදුවරු පිරිනිවන් පාලා තියෙන මේ විදිහට. එහෙමනම් මම 이르දිපාද බලයෙන් මේක යටපත් කරගන්න ඕන කියලා ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන 이르දිපාද බලයෙන් අදිෂ්ඨාන කරලා ආයු සංස්කාර අදිෂ්ඨාන කරලා රෝගී යටපත් කරගන්න. බුදුරුන්ට එහෙම කරන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වුවා උන්වහන්සේට ලෙඩ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වඩින ගමන මහා පරිනිබ්බාන සූත්‍රය අහලා ඇතිනේ බලන්න. උන්වහන්සේට මග දිගට කලන්තේ හැදුවා. ආනන්ද කලන්තේ පිපාසයි. ඉක්මනට සංගල සිවුරේලා ආසනයක් පනවනවා. බුදුරජාණන් වහන්සේට ලේ සමග බඩේ ලියන. දැන් හිතන්න බඩේ ලියනකොට ලේ යනවා කියන්නේ.
ඒකට ධර්මයේ කියන්නේ ලෝහිත පක්ඛන්දිකාරෝ. ලෝහිත කියන්නේ ලේ. ලේ යන. ඒ කියන්නේ බඩවැල් වල තුවාල. ඉතින් උන්වහන්සේ කලන්තේ හැදිලා සිරිපතු ලිදිමිලා පිරිනිවන් පාන්න වඩින ගමන බොහෝම ගිලන් වෙච්ච ගමනකින් කුසිනාරාවට ආවේ. ඉතින් බුදුහාමුදුරට අහසින් වඩින්න පුළුවන්. සංඝයා සමග වඩින්න පුළුවන්. ඒකදී ඇයි බුදුරජාණන් වහන්සේ අච්චර ගිලන් වෙච්ච ගමන කලන්තේ හැදි වැඩි මේ කය ලෙඩ වෙනවා කියලා ලෝකයාට පේන සැලසුවා. බුදු කෙනෙක් වුණත් දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරය. ඒක බුදුරජාණන් වහන්සේ සමාපatti බලයෙන් 이르දිපාද බලයෙන් යටපත් කරන්න පුළුවන් වුණත් කයේ ඇත්ත ලෝකෙට පෙන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටක් දිරපු කරත්තයක් වගේ. දිරාගිය කරත්තයක් බොහොම අමාරුවෙන් පිළිසකර කරලා පාරේ ඇදගෙන යනවා. ඒ වගේ තමයි කියන මේ දැන් ශරීරය පරිහරණය කරන්නේ. එහෙනම් අපිට පේන බුදුහාමුදුරුවෝ වයසට ගිහිල්ලා උන්වහන්සේගේ වයෝවෘද්ධ භාවය පිරිනිවන් පාන ආසන්න කාලේ එනකොට උන්වහන්සේගේ වයෝවෘද්ධ භාවය යම් මට්ටමින් හරි බුදුහාමුදුරුවෝ ලෝකයා පෙන්නවා. බුදුරජාණන් වහන්සේගේ ගාථා ටිකක් තියෙනවා. පිරිනිවන් පාන මාස 3කින් පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහැරලා විශාලා මහනුවර කූටාගාර ශාලාවට සංඝයා රැස් කරලා ගාථා පෙළක් කියනවා. ඒකේ පළවෙනි ගාථාව පටන් ගන්නෙම පරිපක්ඛෝ වයෝමයිහං. ඒකේ තේරුම තමයි මහණෙනි තථාගතයන් වහන්සේ දැන් බොහෝ වයසට ගිය කෙනෙක්. පරිත්තම්මම ජීවිතං. ජීවත් වෙන්න තියෙන තව ඉතාම ස්වල්ප කාලයක්. පහයෝ ගමිස්සාමි. නුඹලා සියලු දෙනා අතහැරලා තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. කතම් මේ සරණ මත්තනෝ මම මගේ පිහිට හදාගත්තා. එතකොට අපිට මේ ගාථා වලින් පේනවා බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොට වයසට ගිහිලා හිටියද නැද්ද? වයසට ගිහිලා. ඒ නිසා පිළිතුරුනේ බුදුරජාණන් වහන්සේ වයසට ගියා. උන්වහන්සේ භික්ෂුන් දැන් බුදුහාමුදුරන්ට බෙහෙත් කරාද නැද්ද? බුදුහාමුදුරුවෝ බෙහෙත් තරම් තිබුණා. වෙනම වෛද්‍යවරයෙක් හිටියා කල්ප ලක්ෂයක් පෙර පුරාගෙන ජීවක. විනය පිටකේ තියෙනවා බුදුහාමුදුරන්ට විරේකයක් කරන්න ඕන. ජීවක කල්පනා කරා බුදුහාමුදුරන්ට අපහසුයක් නොවන විදිහට නෙළුම් මල් මිටකට තමයි බෙහෙත දාලා දුන්නා. එක පාරක් අර මල් ටික ඉබිනකොට නෙළුම් මල් සුවඳ හැබැයි ඒ ඉබිනකොට යන්නේ බෙහෙත. එක වතාවක් පිරේක වෙයි. දේවතාවක් ඉබිනකොට දේවතාවක් පිරේක. එහෙම විරේක බෙහෙතක් හැදුවා කියලා කියනවා විනය. එතකොට මේ බුදුහාමුදුරන්ට උපස්ථාන කළා. උන්වහන්සේ බෙහෙත් ගත්තා. බුදුරජාණන් වහන්සේ සංඝයාට බෙහෙත් බුදුවැසින් බලලා නියම කරපු බෙහෙත් තියෙනවා යම් යම් රෝගවලට. ඒක අද විනය පිටකේ තියෙනවා බේසජ්ජක්ඛන්දකී කියලා වෙනම පොතක්. බේසජ්ජක්ඛන්දකී කියලා වෙනම කොටසක් තියෙනවා. ඒ කාලේ නියම කරපු බෙහෙත් වල. ඒ නිසා පින්වතුනි අපි කවුරුත් ලෙඩ වෙනවා, වයසට යනවා, නොසිතන විපත් එනවා. මේ වසංගතය ගැන ගත්තොත් දැන් ඔය ගිරිමානන්ද සූත්‍රය ගත්තොත් කොච්චර ලෙඩ ගැන බුදුහාමුදුරුවෝ විස්තර කරනවද? ලෙඩ ගැන විස්තර කරගෙන යනවා. එතකොට වසංගත, කාල විපත්, ස්වභාවික විපත් ලෝකෙ විටින් විට එනවා. බුදුහාමුදුරන්ගේ කාලේ උන්වහන්සේ පහළ වෙන්නත් කලින් විශාලා මහනුවර ප්‍රශ්නය. එතකොට විටින් විට එවැනි විපත් ව්‍යසන එනවා. ඒ විශාලා මහනුවර ප්‍රශ්නේදී ඔබ ගොඩක් කතා දන්න නිසා මම පොඩි දෙයක් කියන්නේ. රතන සූත්‍රයේ පළවෙනි ගාථා දෙක බලන්න. ඒ පළවෙනි ගාථා දෙකේ බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල දෙව් බඹුන්ටයි ආරාධනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ආරාධනා කරලා දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ මිනිස්යන්ව රකින්න. මේ මිනිස්සුන්ට පිහිට වෙන්න. මේ මිනිස්සුන් ආරක්ෂා කරන්න. දිවාච රත්තෝච හරන්තියේ බලි තස්මාහිනේ රක්කත අපමත්තා. මේ දවල් රෑ දෙකේ මේ ගුණධර්ම පුරාගෙන ඉන්න මේ මිනිස්සු මේ විදිහට කටයුතු කරනවා.
තස්මාහිනේ රක්කත අපමත මේ මිනිස්සුම රකින්න ආරක්ෂා කරන්න. ඊට පස්සේ තමයි ඉතිරි ගාථා ටිකෙන් තමයි බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ඇතුළත් සත්‍ය ක්‍රියාවක් කරන්නේ. ඒ සත්‍ය ක්‍රියා ගාථා ටික ඉවර වෙනකොට අන්තිම ගාථා තුන බුදුහාමුදුරු කියපු ගාථා තුනක් නෙමෙයි. රතන සූත්‍රයේ අවසාන ගාථා තුන තියෙන්නේ. ඒ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, සත්‍ය ක්‍රියා ඉවර වෙනකොට අර අහසේ රැස් වෙලා හිටපු කෝටි ලක්ෂයක් සක්වල දෙව් බඹුන් වෙනුවෙන් සක්‍ර දෙවියන් දිව්‍ය ස්වරූපේ මවාගෙන පහළට බහිනවා. බැහැලා සක්‍ර දෙවියෝ ගාථා තුනකින් වදිනවා. යානි භූතානි සමාගතානි බුම්මානි වායානි වහන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාමි සුවන්ති හෝතු. මේ අන්තරීක්ෂයේ අහසේ රැස් වෙලා ඉන්න කෝටි ලක්ෂයක් සක්වල සියලු දෙව් බඹුන් ඔබ වහන්සේට අපි ගෞරව කරනවා. මේ දෙව් බඹුන් සියලු දෙනා වෙනුවෙන් බුද්ධං නමස්සාමි සුවන්ති හෝතු. මේ බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාර වේවා කියලා වන්දනා කරනවා. ඊළඟට අර විදිහටම ධර්මයට, සංඝයාට, තුනුරුවන්ට ගාථා තුනකින් සක්‍ර දෙවියෝ වැදලා ඒ බුද්ධ ආඥාව පිළිගත්තා කියලා ප්‍රකාශ කරා. අපි මේ මිනිස්සුන්ව රකින්නම් කියලා. එතකොට මතක තියාගන්න එතනදී බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය කියලා බුදුහාමුදුරුවම පාත්‍රයෙන් පිරිත් පැන්විස්සේ. ඔකට හරි ලස්සන කතාවක් තියෙනවා අපේ ඉතිහාසයේ. ඔබ අහලා ඇති බුද්ධදාස කියලා රජ කෙනෙක් අපේ රටේ හිටියා කියලා අහලා තියෙනවා. බුද්ධදාස කියලා රජ කෙනෙක් හිටලා තියෙනවා. අතීතයේ වෙදකම් එහෙම කරා කියලා අහලා තියෙන සත්තුන් දෙනා. ඒ රජුරුවන්ගේ පුතෙක් හිටියා උපතිස්ස කියලා රජ කෙනෙක් රජකම්. ඒ රජුරු රජකම් කරන කාලෙත් ලංකාවේ වසංගතයක් ඇති වෙලා ওই වගේම වසංගතයක් පැතිරලා මිනිස්සු මැරීගෙන ගියා කියලා. එදා රහතන් වහන්සේලා වැඩ සිටින කාලය. ඒ රජුරුව මොකද කරේ? උපතිස්ස රජුරුව මහ රහතන් වහන්සේලා රැස් කරලා උන්වහන්සේලාගෙන් ඇහුවා, ස්වාමීනි මේ වගේ විපතකදී, මේ වගේ වසංගතයකදී මොන විදිහටද ධර්මානුකූලව අපි කටයුතු කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඔබ වහන්සේ මට උපදෙසක් දෙන්න කියලා. එතකොට ඒ වෙලාවේ ඇහුවේ වෛද්‍යවරුන්ගේ දේවල් ඒව හරියි. හැබැයි ධර්මයේ පැත්තෙන් මම මොකද්ද කරන්න ඕන කියලා. බලන්න මේ වෙලාවේ මහරහතන් වහන්සේලා අනාගතේ දැකලා 이르දියෙන් මේ වෙච්ච අතීත දේවල් දකින්න 이르දි බල සම්පන්න රහතුන් හිටපු කාලේ රජතුමාට කියන රජතුමනි බුදුරජාණන් වහන්සේගේ ස්වරූපේ, උන්වහන්සේගේ ස්වරූපේ බඹයක බුද්ධ ප්‍රතිමාවක් හණින් කරවන්න කියලා. ඒ බුද්ධ ප්‍රතිමාවේ සර්වඥ ධාතු තැන්පත් කරා. එතකොට හිතන්න හතරෙන් බුදු පිළිමයක් කරවල බුදුරජාණන් වහන්සේ හිටගෙන ඉන්න ඉරියව්වේ බුද්ධ ප්‍රතිමාව කෙරේ. හතර. එතකොට මේ බුද්ධ ප්‍රතිමාවේ ධාතුන් වහන්සේලා තැන්පත් කරා. එතකොට ඒක නියෝජනය වෙන්නේ මේ බුදුහාමුදුරුවෝ. ඒ ප්‍රතිමාවේ ශ්‍රී හස්තයට බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ ලංකාවේ වැඩ ඉන්නවා. ඒ පාත්‍ර ධාතුන් වහන්සේ ශ්‍රී හස්තේ මත තියලා පෙරාගත් පැන් ඒ පාත්‍රයෙන් පුරවලා රතන සූත්‍ර කිය මහරහතන් වහන්සේලා සමග මේ ප්‍රතිමාව ඉදිරියෙන් තියාගෙන නගරේ රතන සූත්‍රයෙන් පිරිත් කරමින් ප්‍රදක්ෂිනා කරලා නගරේ පිරිත් පැන්වීම. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ බුදු වෙලා 7 වෙනි සතියේ තපස්සු බල්ලක වෙලද දෙබෑයන් අර විලඳ මීපිඩු පූජා කරන්න සූදානම් වෙන වෙලාවේ උන්වහන්සේට පාත්‍රයක් නැහැ. ඇයි අර සුජාතාවගේ කිරිපිඩු දීපු පාත්‍රේ කගේ පා කරලා නෑ. මං කොහොමද මේ විලඳ මීපිඩු පිළිගන්නේ කියලා හිතනකොට සතරවරන් දෙවියෝ 4 දෙනා අහසින් ආවා. ඉන්ද්‍රනීල මාණික්‍ය පාත්‍ර 4ක් අරගෙන. මණික් වලින් කරපු පාත්‍ර 4ක්. බුදුරජාණන් වහන්සේ වදාලා බුදුවරු මණික් පාත්‍ර පිළිගන්නේ නැහැ. මණික් වලින් කරපු බුදුවරු බාර ගන්න නැහැ. ඒ වෙලාවෙම නොපෙනී ගිහිල්ලා ශෛලමය පාත්‍ර 4ක් අරගෙන ඇවිල්ලා කිව්වා, "මේ ස්වාමීනි මගේ පාත්‍රයෙන් දාන පිළිගන්න, මගේ පාත්‍රයෙන් දාන පිළිගන්න." බුදුරජාණන් වහන්සේ සතරවරන් දෙවියන්ගෙන් මහා කරුණාවෙන් පාත්‍ර 4ම පිළි අරගෙන පාත්‍ර 4ම එක උඩ තියලා ශ්‍රී හස්තයේ තියලා අදිෂ්ඨාන කරා එක පාත්‍රයක් වඩපත් වෙන. අර පාත්‍ර 4ම එක පාත්‍රයක් වඩපත්.
ඒකේ තමයි විලද මී පිඩු දාන පිළිගන්න. අන්නේ පාත්‍රයේ ලංකාවට ලැබුණා. ඒ තමයි ධර්මාශෝක රජුගේ සුමන සාමණේරයන් වහන්සේ අතේ සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා බුදුරජාණන් වහන්සේ දානි වළඳපු මේ පාත්‍රා ධාතුන් වහන්සේ ලංකාවට එවුවා කියලා අපේ ඉතිහාසයේ තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ වැඩෙන්නේ ලංකාවේ. එදා අතීත රජවරුන්ට ඒ පාත්‍රයෙන් තමයි පිරිත් පැන් ඉස්සේ විශාලා මහණුවර. එදා මෙන්න මේ උපදෙස් මහරහතන් වහන්සේලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් පණින් කරවලා ධාතුන් වහන්සේලා පිළිමේ තැන්පත් කරලා පාත්‍ර ධාතුන් වහන්සේ පිළිමේ ශ්‍රී හස්තේ මත තියලා පිරිත් පැන් පුරවලා පිරිත් කිය රතන සූත්‍රයේ නගරේ පිරිත් පැන්. හැබැයි රජතුමනි රජුරුව රටවැසියෝ සිල්වත් මේක කළ යුතුයි. රජුරුව අටසිල් සමාදන් වුණා. රටවැසියන්ව සීලයක පිහිටෙව්වා. සීලයක පිහිටවලා මහරහතන් වහන්සේලා ලවා මේ විදිහටම ප්‍රතිමාවක් හදලා ධාතු තැන්පත් කරලා රතන සූත්‍රයෙන් පිරිත් කරලා නගරයට පිරිත් පැන් ඉස්සා. පසුවදා වෙනකොට මහා වර්ෂාවක් ඇදහැරිලා තිබ්බ නියගෙත් නැති වෙලා ඉක්මනින්ම දින කීපයක් යනකොට වසංගතය දුරු වුණා කියලා. එතකොට ඒ අපේ ඉතිහාසෙ වෙච්ච දෙයක්. ඒක රාජ ආඥාවක් හැටියට රජුරෝ ඒ කාලේ ආඥාවක් පැනවලා තියෙනවා අනාගත මම මෙහෙම කරා. අනාගතේ මේ රටේ නියගයක් ඇති වුණොත් අනාගත රජදරුවෝද මෙසේ කරත්වා කියලා. හැබැයි දැන් ඉන්නේ සීලයක පිළිපදවන්න පුළුවන්. ඒ නිසා කොච්චර අපි පිරිත් කියන්නේ මේ මොන රතන සූත්‍රය කියන්න හැදුවා. පිරිත් පින්කමක් ලෑස්ති කරා ඒකස්සේ පොර කරන වංචා. ඒ නිසා අපි බොහෝ වෙලාවට මේ පිරිතේ ප්‍රශ්නයක් නෙමෙයි. ධර්මයේ ප්‍රශ්නයක් නෙමෙයි. දෙවියන් හැරිලවත් බලන්නේ නැති දුරාචාරී පිරිච්ච සමාජයක් වුණ නැති. දෙවියන් පිට වෙන්නේ හැරිලා බලන්නේ. ඒ නිසා වේගෙන් විනාශේ විපත කරා යන්නේ අන්නේ හේතුව නිසා. ඒ නිසා පින්වතුනි ඒ විපත් ලෝකේ කාල විපත් ස්වභාවික විපත් වසංගත මේවා ලෝකේ පුරා යනවා. අපේ ඉතිහාසය දිහා ගත්තහම අපේ ලංකාවේ එකක් හිතන්න අපි දන්න ඉතිහාසය මම චුට්ටක් කියලා දෙන්නම්. රහතන් වහන්සේලා වැඩ සිටිය කාලේ මේ අද වගේ කාලෙ නෙමෙයි. බැමි ඉතිහාසය ගැන අහලා ඇති. දානි නැතුව සිතුල් පවුල් 12000ක් මහරහතන් වහන්සේලා පිරිනිවන් පානවා. තිස්ස මහරාමේ 12000ක් මහරහතන් වහන්සේලා දානි නැතුව පිරිනිවන් පෑවා. කොච්චර සිල්වත් ගුණවත් අය පවා ඒ නිසා ඒ ව්‍යසන ස්වභාවික විපත් වසංගත එනකොට මෙයා සීල්වතාද මෙයා දුස්සීලයද මෙයා සෝවාන්ද මෙයා රහත්ද හැමෝටම ඒ විපතට ලක් වෙලා ඒකට කොටු වුණා නම් අහු වුණා නම් ඒ දුක විඳින්න සිද්ධ වෙනවා. හැබැයි ධර්මය අවබෝධ කරගත්ත අය ගැලවෙනවා. ඔය වගේම විපතක් ගැන තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රය. මහා පරිනිබ්බාන සූත්‍රය කියෝගෙන යනකොට තියෙනවා නාදිකා කියලා ගමේ ඇතිවෙච්ච විපතක්. ඔය වගේම ඇතිවෙච්ච විශාල ස්වභාවික විපතක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වඩින්නේ විශාලා මහනුවර ඉඳන් බණ්ඩගාමේ, හත්තිගාමේ, බෝගනගරේ පහු කරගෙන පාවානුවරින් ඊළඟට බුදුරජාණන් වහන්සේ එතනින් යනවා ওই නාදිකා කියන ගමට. ඔය ගම හරහා යනකොට මුළු ගමේම ගෙවල් මිනිස්සු නැහැ. විශාල ව්‍යසනයක් වෙලා ගමේම මේ පළාතෙම හිටිය ලක්ෂ ගාණක් මිනිස්සු මැරිලා. ඥානන්ද හාමුදුරුවෝ මතක් වෙනවා මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි බොහෝ කාලයකට පෙර බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මුල් කාලේ මේ නගරේ ටික කාලයක් වැඩ ඉඳලා තියෙනවා. ඒ කාලේ බුදුහාමුදුරන්ගෙන් බණ අහලා ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයෝ ඒ නගරේ ජීවත් වුණා. ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විපතෙන් මේ නගරේ දහස් ගාණක් මිනිස්සු මැරිලා. මේ ගමේ හිටිය නන්දා කියලා භික්ෂුණියක් උත්තරා කියලා භික්ෂුණියක් ඒ අයත් මැරිලා. කොහෙද ඉපදුනේ? මේ ගමේ හිටිය මේ වගේ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාත් අපවත් වෙලා කොහෙද ඉපදුනේ?
අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර උපාසිකා ඒ කාලේ බණහල දන් පැන් දීපු මේ විපතෙන් මැරිලා කොහෙද ඉපදුනේ? ආනන්ද හාමුදුරුවෝ මතක් වෙන අය ගැන අහනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්ද ඔය විපතෙන් මිය ගිය අය අතර ඔබේ නාසදාන කරපු ඒ භික්ෂුණීන් වහන්සේලා පිරිනිවන් පෑවා. ඔය සමහර ස්වාමීන් වහන්සේලා පිරිනිවන් පෑවා. සමහර අය අනාගාමී වෙලා සුද්ධාවාස බඹලෝ ඉපදුණා. ඉතින් දැන් ආනන්ද හාමුදුරුවෝ ආයි මතක් කර යනකොට මේ හරිය අපිට පින්දපාතේ පූජා කරපු අසවල් උපාසකයන් අහනවා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද ඔය මැරෙන හැමෝම අරයා කොහෙද මෙයා කොහෙද කිය බුදුරජාණන් වහන්සේ වෙහෙසවන්න එපා කිව්වා. ආනන්ද පොදුවේ බුදුහාමුදුරුවෝ මුළු ගමේම මැරිච්ච අය පොදුවේ බුදු ඇසින් බලලා කියනවා මේ මැරිච්ච අය අතර 500කට වැඩි කීවා සෝවාන් වෙච්ච අය. ඒ සියලු දෙනා දෙවියෝ ඉපදිලා කියනවා. මේ විපතෙන් මැරිච්ච අය අතර 90කට ආසන්නයි කියව සකදාගාමි වෙච්ච අය. ඒ අයත් දැන් දෙවියෝ. ආනන්ද මේ ගමේ හිටියා කියනවා 50කට ආසන්න අනාගාමි වෙච්ච අය. ඒ අය සුද්ධාවාස බඹලෝ ඉපදිලා. ඒ අය එහි පිරිනිවන් පානවා. ආනන්ද ඔය විතරක් නෙමෙයි. මේ ගමේ ජීවත් වෙච්ච මිනිස්සු අතරේ ඔය විපතෙන් මැරිච්ච අය අතරේ බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්ත කෙනෙක් හිටියා නම් මරණ මංචකේ බුදු ගුණ සිහි වෙච්ච සබ්බේතේ සබ්බ පරාමේ සියලු දෙනා සුගතියි. එච්චරයි. අනිත් අය ගැන කතාවක් නෑ. දැන් හිතන්න මේ විපතෙන් මැරෙන අය ගැන බුදුහාමුදුරේ කාලෙත් විපත් ආවා. වසංගත ආවා, ස්වභාවික විපත් ආවා, දහස් ගණන් මිනිස්සු මැරුණා. හැබැයි ඒ අතර සමහරු පිරිනිවන් පෑවා. සමහරු සුද්ධාවාස බඹලෝ ඉපදුණා. සමහරු දිව්‍ය ලෝකෙ ගියා. අද විපතක් ආවා. ධර්මයක් නැතුව, ගුණ ධර්මයක් නැතුව, සීලයක් නැතුව බුදුහාමුදුරන්ටත් බැන ධර්මයටත් බැන බොහොම ජීවත් වෙන මිනිස්සු අතරේ මැරෙන අයගේ බොහෝ පිරිසක් අපායකට වැටෙනවා මිසක්. ඒ නිසා විපත හැමදාම එනවා. හැබැයි ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයෙන් රැකෙනවා කියන්නේ විපත් නැති ලෝකයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ලෙඩව. උන්වහන්සේත් වයසට. අපි කවුරුත් ලෙඩව. හැබැයි අපි ධර්මයේ දිනු කරගත්තොත් අපි ධර්මයෙන් අපිව ආරක්ෂා වෙලා අපි ධර්මයෙන් කරා යනවා. ඒ නිසා මෙන්න මේක තේරුම් ගන්න අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. අපි කොච්චර මේ බණම අපි කොච්චර කියලාද? අපි විතරක් නෙමෙයි ලංකාවේ කොච්චර ස්වාමීන් වහන්සේලා බණ කියනවා. පැය 24ම බණ යන නාලිකා කොච්චර තියෙනවද? ඒ කොච්චර ඇහුවා. දැන් කාලේ අද මේ සමාජ එකක් තමයි මිනිස්සුගේ පැත්තෙන් ගත්තා. මිනිස් ආයුෂ අවුරුදු 100න් 15ට බහිනවා කියන්නේ අමාරුයි. කෙලෙස් වැඩි කාලයක්. අකුසල් බලවත් කාලයක්. හිත පාලනය කරගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි මේ කාලේ. මිනිස්සුන්ගේ මනස ඇවිස්සෙන දේවල්, විකෘති දේවල් පාලනය කරගන්න බැරි විදිහට ආධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මයේ මිනිස්යාගේ මනසේ මතුවේ. ඒ නිසා මෙහෙම කාලේ අඩුම ගානේ බුදුගුණ ටිකක් අහලා හිත පහදවා පුළුවන් විදිහට කොහොම හරි අඩාඩා හරි සීල් ගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. අපිට සම්පූර්ණ ජීවිතයේ ආසයි ගුණධර්ම පුරන්න. හැබැයි කෙලෙස් නිසා අමාරුයි. බුදුහාමුදුරුවෝ පෙන්වනවා නමුත් මහණෙනි විකල්පයක් නැහැ. අඩාඩා හරි සීල් රකින්න ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා අමාරුවෙන් හරි ගුණධර්ම පුරාගෙන ධර්මයේ කරා යන මහන්සි ගන්න. ඉතින් එහෙමනම් අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. මේ ලැබිච්ච මනුස්ස ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත ශරණයෙන් ශරණය මරණය කරා ළඟ අපි දන්නේ නැහැ කාට කවදා කොතන කොයි විදිහට කාට ඉස්සර වෙයි. ඒ නිසා අප්‍රමාදී වෙන්න ඔබ හැම දිනාටම අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා.